අයිබෝවන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ලෑස්ති අද මේ මාසයේ අන්තිම දවසේ සියලු තොරතුරු පත්තරවල තියෙන දේවල් ඔබට වාර්තා කරන්න. ඒ වගේම අපි දන්නවා දැන් පැය දෙකක් වගේ වෙනවා. අද අලුයම් කාලේ අලුයම් 4ට සංචරණ සීමා ඉවත් වුණා. හැබැයි ඉතින් සංචරණ සීමා ඉවත් වුණා කියලා මේ සංචරණ සීමා ඉවත් කරන්නේ අපිට විනෝද ගමන් යන්න නෙවෙයි කියලා ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිවම කිව්වා. ඉතින් මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඔබ කටයුතු කළොත් අපිට රටක් විදිහට ඒ වගේම ඔබට පවුලක් විදිහට සමාජයක් විදිහට අපිට සියලු දෙනාට වෘත්තිකයන් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ආපහු බාධා එයි අපේ ජීවිතවලට. සියල්ල හරියට නිවැරදිව තේරුම් අරගෙන අද දවසේ තියෙන තත්ත්වය කොහොමද කියන එක ඔබ තේරුම් අරගෙන වැඩ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. රජිත් good morning. good morning සමීර සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. දැන් ඊයේ දවස් වෙනකොට පෙරේදා දිනේ සිද්ධ වෙච්ච මරණ 19ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අනුව අපේ රටේ සමස්ත මරණ ප්‍රමාණය තවත් මරණ 19කින් ඊයේ දවසේ ඉහළ ගියා. ඔය අතරේ ආසාදිතයන් 564 දෙනෙකු පිළිබඳව ඊයේ දවසේ තොරතුරු වාර්තා වෙනවා. සමීර දැන් ආසාදිතයෝ 564ක් තාමත් දවසකට වාර්තා වෙනවා. ඒ හින්දා සැලකිලිමත් වෙන්න සංචාරණ සීමා ඉවත් වුණා කියලා අර මේ සුපුරුදු හිතපු විනෝදචාරිකා ටිකේ අනුත්සාහ කරන්න පෙළඹෙන්න එපා කියන කාරණාව මතක් කරනවා. දැන් මේ සති අන්තයක් ගත වුණේ. දැන් අපි දන්නවා ලබන සතියේ නිවාඩු දවසක් වෙනවා. සමහර විට දීර්ඝ සති අන්තයක් කරගන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති විනෝදචාරිකා ගමන් කරන්න යන්න උත්සාහ කරන්න උවමනාවක් තියෙනවා වෙන්නේ නැති. හැබැයි ටිකක් හිතන්න කොරෝනාවෙන් පරිස්සම් වෙන්න කියන කාරණාව මතක් කරනවා. අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. අපි ඔබට කියන්න සූදානම්. ඔව් පත්තර බලන්න කලින් ඔබට කියන්න යමක් තියෙනවා. ඒ තමයි මේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරන්න. මේ වෙද්දී ඇති වෙලා තියෙන තත්ත්වය ප්‍රදේශ කිහිපයකට මෙය දැඩිව බලපාලා තියෙනවා. විශේෂයෙන් බදුලෝයේ පිටාර ගැලීමත් එක්ක ආපදාවට පත් වෙලා තියෙනවා, විපතට පත් වෙලා තියෙනවා ජනතාව. අපි මේ ගැන තොරතුරු දැනගන්න අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයෙක් සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් තාමත් දුරකථනයට ඔහු එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට හරියටම මේ ගැන තොරතුරු කියන්න හැකියාවක් නැහැ. කෙසේ නමුත් අපි දන්නවා මේ බදුලු ඔය පිටාර ගැලීම එක්ක දැවැන්ත පීඩාවක් මේ ප්‍රදේශවල ජනතාවට එල්ල වෙලා තියෙනවා. සහ දිස්ත්‍රික්ක කිහිපයක නායම් අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. ගම් වතුර මේ සියල්ල ගැන ඔබ අවධානය යොමු කරන්න. ඒ අතරේ ඒ සියලු රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත් වෙලා ඔබට ඕනි කරන සහන සපයන්න කටයුතු සූදානම් කරනවා. ඇති අපි දැක්කන විදිහට සමහර ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කර තත්ත්වයට පත් වෙලා ඉන්නවා. තමන්ගේ ගෙවල් ඇතුළට පස් කඳු කඩා වැටලා, ගෙවල් කැඩිලා, වතුර ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. ඔබත් සැලකිලිමත්ව කටයුතු කරන්න. මේ නිවේදන සම්බන්ධයෙන් කියන කාරණය මතක් කරනවා. අපි යනවා සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්ති අද වාර්තා කරනවා. මාස 7කට පසුව යලි සියලු පාසල් විවෘතයි කියලායි කියන්නේ. ඒ අනුව සුභාෂිනී ජයරත්න ලියන වාර්තාව මාස 7කට පසු යලි රජයේ හා රජයේ අනුමත සියලු පාසල් නොවැම්බර් 8 වෙනිදා ඉඳලා සම්පූර්ණයෙන් ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ අනුව 3 වන අධීර යටතේ මෙතෙක් ආරම්භ නොවූ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 8 වෙනිදා ඉඳලා මේ ආකාරයෙන් ආරම්භ කරන්න තමයි කටයුතු සූදානම් වෙන්නේ කියලා සිළුමිණ අද මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. මීට සමගාමීව O level A level ටියුෂන් ක්ලාසස් පටන් ගන්නත් අවසර ලබා දෙන්න සෞඛ්‍ය අංශ අවධානය යොමු කරලා තිබුණා. ඒ ගැනත් ඊයේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. අපි ඔබට ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඒ විදිහට අද දවසේ තොරතුරු වාර්තා කරන්නේ විශේෂයෙන්ම සිළුමිණ පුවත්පතේ අතරදී සමීර මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරන දැන් සෞඛ්‍ය නීති රීති තවදුරටත් ක්‍රියාත්මකයි කියන කාරණා පිළිබඳව මව්බිම් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. අපිට දැක බලා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ අද දවසේ දැන් අපි ඔබට මේ කියන කාරණාත් එක්කම විශේෂයෙන්ම දැන් පාසල් ආරම්භ වෙලා තියෙන පුංචි දරුවෝ ගෙදර ඉඳන් පාසල් යන්න පටන් අරන් තියෙන්නේ. අම්මලා තාත්තලා දෙමව්පියෝ වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ සියලු කරුණු කාරණා පිළිබඳව. අද දවසේ මව්බිම් පුවත්පත කියන කතාව සෞඛ්‍ය නීති තවදුරටත් කියන කාරණාව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඔව් මේ සියල්ල දැන් අපි යහපත්ව විසඳා ගනිමින් තියෙන වෙලාවක හැබැයි මේ සංචාරණ සීමා ලෙහෙල් කිරීම මේ වගේම මේ ලබා දෙන සියලු නිදහස අපි අවභාවිතා කරවතින් තමයි නැවත වතාවක් ප්‍රශ්නය මුලට ගිහිල්ලා අපිට එතන ඉඳලා උත්තර හොයන්න සිද්ධ වෙන්නේ. අපි දන්නවා ඊයේ දවසේදී සෞඛ්‍ය අංශ වාර්තා කරනවා ලෝක සෞඛ්‍ය ප්‍රවීණයන් විශේෂඥයන් කියනවා තවත් මේ වැක්සින් වලට පවා ඔරොත්තු නොදෙන මේ ප්‍රභේදයක් කොරෝනා සම්බන්ධයෙන් ලෝකයේ තුල මතුවෙමින් පවතිනවා කියලා. A30 කියන වෛරස් ප්‍රභේදය. ඉතින් මේ වෛරස් ප්‍රභේදය ලෝකයේ තුල පැතුරුනොත් අපේ රටටත් ඒක આવොත් දැවැන්ත ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මේ අතරේ තමයි අද මව්බිම කියන්නේ සෞඛ්‍ය නීති රීති තවදුරටත් බැහැර කළොතින් රටේම ආර්ථිකය අවදානමය කියලා සහ සංචරණ සීමා ඌමනාට වඩා ලිහිල් කළ නොකළ යුතු නරකම දේ කර තිබෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිතුමා ලක්කුමාර
කුමාර ප්‍රනාන්දු මහත්තයා කියනවා සංචාරන සීමාව උමනාටත් වඩා ලිහිල් කළ නොකළ යුතු නරකම දේ කරලා තියෙනවා කියලායි ලක්කුමාර් වෛද්‍යතුමා සඳහන් කරන්නේ. එතුමා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්. නිරෝධායන නීති ලිහිල් කිරීමත් එක්ක රටේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිගැනීම නොසලකා හරින තත්වයක් නිර්මාණය වෙමින් පවතින බැවින් කොළ කලාපයේ ඉන්න රට යලිත් රතු කලාපයට ගිහිල්ලා රටේ ආර්ථිකයේ දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිවරයා මේ ආකාරයෙන් කියනවා. ඒ සම්බන්ධයෙන් අද මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. සෞඛ්‍යාංශ ඇතුළු විවිධ කොටස් කැපකිරීම කරලා කොවිඩ් පාලනය කර ගැනීම නිසා මාස ගණනාවක් රතු කලාපයේ ඉඳපු ශ්‍රී ලංකාව කොළ කලාපයක් බවට පත් වෙලා තියෙනවා. නොවැම්බර් මාසයේ මැද භාගයේ ඉඳලා දෙසැම්බර් මාසයේ අවසානයේ දක්වා සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යන අවස්ථාවක කොවිඩ් ඉසෙව්වොත් රටට ලැබෙන විදේශ විනිමය නැතිව ගිහිල්ලා රටේ ආර්ථිකයට විශාල වශයෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන් කියලායි එතුමා කියන්නේ. ඉතින් ඒ නිසා ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න කියන එක අපි යලි යලිත් අවධාරණයෙන් යුතුව මතක් කරන්න කැමතියි. මේ අතරේ මේ ඖෂධ සම්බන්ධයෙන් කතා කරද්දී රජයේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ 31ක හිඟයක් තියෙනවා. කොවිඩ් වසංගතය නිසා ඇතැම් ඖෂධ ගෙන්වා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. සමහර ඖෂධ වෙනුවට විකල්ප ඖෂධ තියෙනවා හැබැයි කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා සඳහන් කරනවා. මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සමිති ඒ වගේම සේවකයන් චෝදනා එල්ල කරන වෙලාවක මේකට හේතු පැහැදිලි කරමින් තමයි චන්න ජයසුමන මහත්තයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ. මේ අතරේ මේ සංචරණ සීමා ලිහිල් කිරීමත් එක්ක ජනතාව මොන ආකාරයෙන්ද හැසිරිය යුත්තේ සහ කොරෝනා වැඩි වශයෙන් මොන තැන්වලින්ද පැතුරුනේ කියලා චන්න ජයසුමන මහත්තයා කිව්වා. ඊ අපි බලමු මොනවාද එතුමා කියන්නේ කියලා. සති කීපයකට ඉස්සෙල්ලා හිටිය තත්ත්වෙත් එක්ක බැලුවම බොහොම හොඳ තැනක ඉන්නවා මේ වෙලාවේ. රෝගීන් ප්‍රමාණය සහ මේ යන ප්‍රමාණය බැලුවට පස්සේ යම් පාලනය කිරීමක් තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි දැන් කොවිඩ් සම්පූර්ණයෙන්ම අමතක කරලා වැඩේ හමාරයි කියලා හිතාගෙන වැඩ කරන්න ගියොත් නම් තව සති 4කින් විතර අපිට ආයි මේකේ ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මගුල් ගෙවල් වල එකතු වෙලා මත්පැන් බොන තැන් වලින් තමයි කට්ටියට ගොඩක් මේ කොවිඩ් ගිහිලා තියෙන්නේ අන්තිම සති දෙකේ. මොකද බෝතලේ දැක්කට පස්සේ මාස්ක් එකක් නැහැ. සිහි කල්පනාවක් නැහැ. මලගෙවල් වලත් මේ වැඩේ කරනවා. ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න කියන නියම කරනවා. ඒත් එක්කම A30 කියලා හඳුන්වන ප්‍රභේදයක් පිළිබඳ ලෝකේ අවධානය යොමු වෙලා තියෙනවා. මේක මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ලෝකෙන් වාර්තා වෙච්ච දෙයක්. හැබැයි අලුත් සොයා ගැනීමක් කරලා තියෙනවා. Pfizer AstraZeneca ඇතුළු ප්‍රධාන පෙළේ එන්නත් සියල්ලකින්ම ඇති කරන ආරක්ෂාව මේ අගුල කඩන්න පුළුවන් කියලා මේ A30 කියන ප්‍රභේදයට. ඒ තමයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්මයාගේ අදහස් දැක්වීම. එතුමා මහාචාර්යවරයෙක්. ඉතින් මේ දැනුමත් එක්ක විශේෂයෙන්ම අර පහුගිය කාලේ අපි දැක්ක සමීර මේ සමහර වෙලාවට විශේෂයට පත් වෙන්නේ අදාළ විශේෂ ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් නැති පිරිස්. හැබැයි මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා ඒ වගේ නෙවෙයි. කොයි වගේ කෙනෙක්ද කියලා අද දවසේ මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මව්බිම් පුවත්පතේ අද දවසේ පළ කරන පුවතක් මේ ලොව ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් රාජ්‍ය ඇමති චන්නගේ නමත් ඒ අතර කියලා අද දවසේ මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපිට ආඩම්බරයක්, රටට ආඩම්බරයක්. මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය නීලිකා මලවිගේ මේ පිරිස මේ ලොව ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙනවා කියලා අද දවසේ ජේ.ටී. ද සිල්වා ලියනවා මව්බිම් පුවත්පතට. ලොව ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතරට රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය ඇමති දුරේක කටයුතු කරන මහාචාර්ය චන්න ජයසුමනගේ නම ඇතුළත් වෙයි. එම ලැයිස්තුවේ ඉහළින්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියගේ නම සඳහන් වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 6 දෙනෙක්, කැලණි විශ්වවිද්‍යාලයේ 5 දෙනෙක්, කොළඹ 4 දෙනෙක්, ජයවර්ධනපුර 3 දෙනෙක්, රජරට 2 දෙනෙක්, යාපනයේ 1 කෙනෙකු, වයඹ 1 කෙනෙකු ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 දෙනෙකුද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ නියෝජනය කරමින් විද්‍යාඥයන් 2 දෙනෙකුද මේ විද්‍යාඥයන් 24 දෙනා අතර වෙති. නිවල් සේනානායක, ජනක ද සිල්වා, එස්.ඒ.එම්. කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනිත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුණාවීර, කාමිනී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරුද මේ 24 දෙනා අතරට ඇතුළත් වෙනවා කියලා අද දවසේ මව්බිම් පුවත්පත කියනවා. අපිට රටට ආඩම්බරයක්. ලොව ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ඇතුළත් වෙලා තියෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තයත් ඒ අතර ඉන්නවා. ඉතින් විෂය ප්‍රාමාණික දැනුමෙන් යුක්ත පුද්ගලයන් මේ විශේෂ ක්ෂේත්‍රයට පත්වීමේ වාසිය අපි දැන් අත්විඳිමින් ඉන්නවා. ඔබ දන්නවා එන්නත් කරන්නේ බොහොම
සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් විවිධ නම් වලින් එන්නක් තියෙනවා, විවිධ වර්ග වලින් එන්නක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට තවමත් සමාජයේ මතයක් තියෙනවා අර එන්නත හොඳයි මේ එන්නත හොඳයි කියලා. හැබැයි කොයි එන්නත ගත්තත් කොරෝනා මර්ධනය කරන්න, පාලනය කරන්න ඒක ලොකු වැඩ කොටසක් ඉටු කළ බව දැන් පැහැදිලි. ඒ නිසා එන්නත් කරන්නේ බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. විශේෂ ක්ෂේත්‍රයේ සම්බන්ධ දැනුම තියෙන පිරිස් තනතුරු වලට ගියාම ඔය වගේ දේවල් සිද්ධ වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. රටේ යහපතට මේ හැම දෙයක්ම හේතු වෙනවා කියලා අපි මතක් කරන්න ඕනේ. සමීර විෂය ප්‍රවීණයන් පිළිබඳව කතා කරද්දී මේ නික්ම යාමත් අපිට දරා ගන්නට බැරි මහා පාඩුවක් විදිහට සඳහන් කළ යුතුමයි. මේ කාරණය අපි තාමත් සංවේගයෙන් යුතුව අද දවසේදී දැනුම් දෙන්නේ. ඔබ මේ කාරණය දන්නවා. අද සියලු පුවත්පත් වාර්තා කරනවා වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද දවසේදී පැවැත්වෙන බව මේ ආකාරයෙන් තොරතුරු කියනවා. සසුනබරෙන් ගිලිහුණු පුන් සඳක එළිය පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා සද්ධම්ම ජෝති දච ආචාර්ය උපාධ්‍ය ධුරන්දර ත්‍රිපිටක වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ ආකාරයෙන් 28 වෙනිදා අපවත් වුණා. ඉතින් අවසන් කටයුතු ආදාහන පූජෝත්සවය අද දවසේදී රාජ්‍ය ගෞරව සහිතව සිද්ධ කරන්නට නියමිතයි. අද එකෙන් පස්සේ ආදාහන පූජෝත්සව පෙරහැර කැලණියෙන් ගමන් ආරම්භ කරලා නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිත බව මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉතින් මෙහි සජීවීකරණ කටයුතු අද දවසේදී මාධ්‍ය නාලිකා සිද්ධ කරන්නටත් නියමිතව තිබෙනවා. අපි ගැන තොරතුරු ඔබට කියන්න ඕනි. මේ අතරේ මව්බිම කියනවා ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද කොළඹ හා ගම්පහ මත්පැන් හල් වහලා කියලත් මව්බිම මේ ආකාරයෙන් තොරතුරු අද වාර්තා කරනවා. ඔය අතර සමීර දැන් පාසල් ආරමුණ අපේ අතිපූජ්‍ය ඒ මහානායක ස්වාමීන් වහන්සේට අමා මහ කෙළවර නිර්වාණ සම්පත්තිය උදා වෙන විශේෂයෙන්ම අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශනය අනුව පුද්ගලයෙක්ට ලබා ගන්න පුළුවන් ඉහළම සම්පත්තිය නිර්වාණ සම්පත්තිය. උන්වහන්සේටත් නිර්වාණ සම්පත්තිය උදා කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන මාධ්‍ය නාලිකාවක් විදිහට විශේෂයෙන්ම රටට හිත ඇති මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ප්‍රාර්ථනා සිද්ධ කරන්නේ. ඔය අතරේ දැන් සංචාරණ සීමාව අවසන් වෙලා පාසල් ආරම්භ වෙලා පුංචි දරුවෝ පාසල් යනවා. දෙමව්පියෝ ලොකු නන්දුවකින් පුංචි දරුවන්ව පාසල් වලට යොමු කරන්න කටයුතු කරනවා. ඔය අතරේ දැන් පළවෙනි ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කිරීමේ කටයුතුත් සිද්ධ වෙනවා. එක වසරට ළමයි දාන්න ගියාම එක ගැටලු ඇති වෙනවා. අද දවසේ ජාතික පුවත්පත් සියල්ල අතරින් ලංකාදීපේ වාර්තා කරන තොරතුරකට අපි යනවා. දයාසිරි ලියනගේ මේ ගැන ලියන්නේ මේක වසරට ළමයි දාන්න මව්පියන්ට පත්තිරුත් හොයන්න වෙලා කියලා අද ලංකාදීපේ කියන කතාවක් අපි බලමු. මේ පුවත ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ලංකාදීපේ කියනවා. ලබන වසර සඳහා පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පදිංචිය තහවුරු කිරීම සඳහා නිවසේ ඔප්පුව හා හිමිකම් ඔප්පුව තිබියදීත් ඊට අමතරව පත්තිරු ඉදිරිපත් කළ යුතු බවට කර ඇති නියමය නිසා මව්පියන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවට වාර්තා වෙනවා කියලා අද දවසේ මේ විදිහට ලංකාදීප පුවත්පත කියන විශේෂයෙන්ම දැන් ඔය එක වසරට පුංචි දරුවෝ ඇතුළත් කරනකොට ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් බලනවා. සමහර වෙලාවට අම්මා තාත්තා මේ පාසලේ ආදී ශිෂ්‍යෝද පාසලට කොච්චර දුරකින්ද ඉන්නේ. ඒ වගේම මේ පදිංචි තහවුරු කරන්න පත්තිරු හොයන්නත් වෙලා තියෙනවා. අද දවසේ ලංකාදීපේ කියන කතාව යලි කොරෝනා වසංගතයේ පැතිරීමේ අවදානමක් ඇති මෙම කාලේ පදිංචිය සහතික කිරීමට අවශ්‍ය ඔප්පුව හා හිමිකම් ඔප්පුව තිබියදී පත්තිරු ලබා ගැනීම සඳහා දෙමව්පියන්ට ඒ කාර්යාලවල ගත කිරීමට සිදු වී ඇති බවට තොරතුරු පැවසෙනවා. රාජ්‍ය පාසල්වල පළමු වසර සඳහා වර්ෂයකට සිසු සිසුවියෝ ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් අය දුප්පත් ඉදිරිපත් කරනවා. මේ සඳහා වන සමුක පරීක්ෂණ නොවැම්බර් මාසයේ සිට පැවැත්වෙනවා කියලා තියෙනවා. දැන් ওই පත්තිරු ගන්න ගියාමත් සමීර පොලිමේ ඉන්න ඕනේ. අපි දකිනවා ওই පත්තිරු කාර්යාලවල පාන්දර 5:00 විතර ඉඳන් පිරිස් ඉන්නවා පොලිමේ. ලොකු අපහසුතාවයක්. හැබැයි දැන් ඉඩමේ ඔප්පුව තියෙනවා. පදිංචිය සනාථ කරන්න පුළුවන්. මේ දේවල් තිබෙද්දිත් පත්තිරුත් ඉදිරිපත් කරන්න සිද්ධ වෙන එක ගැන ටිකක් කනගාටුදායක ස්වරූපයක් තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ ගැන ඒ ගැටලුව විසඳගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. අද ලංකාදීපයේ ওই ගැන තොරතුරු කියන්නේ. අර වැඩේ තවත් එපා වෙන විදිහක් තමයි මේ පේන්න තියෙන්නේ. ඉස්කෝලේට ළමෙක් දාගන්න ගියාම මේ එපා වෙනවා. ඒ කරන්න තියෙන වැඩ ටික ඇත්තටම සාමාන්‍යයෙන් ඉතින් එතනින් එහා පත්තිරු ගන්න ගියාම තවත් වැඩේ එපාම වෙනවා. කොහොම හරි අර ඉන්ටර්නැෂනල් ස්කූල් එකකටම දාගන්න ඕනි කරන පරිසරයක් දන්නේ මේ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන. ඉතින් බරපතල ගැටලුවක්. සමහර අය ඉන්නවා කුලියට ඉන්න අය, ඒ වගේම බද්දට ඉන්න අය ඉන්නවා. මේ මිනිස්සු කොහොමද පත්තිරු ගන්න? එතකොට ඒගොල්ලන්ට ලකුණු අඩු වෙනවද?
ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල සරල වෙන්න ඕනේ සහ සියලු අධ්‍යාපන ලබා දෙන්න පුළුවන් පාසල්වල මේ අධ්‍යාපනය එක හා සමානව ලබා දෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි දෙමව්පියන් තමයි උත්සාහ කරන්නේ අරක ජනප්‍රියයි මේක ජනප්‍රියයි අරක මේ ජාතික පාසලක් ඒකට දාන්න ඕනේ එහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඉතින් හැම පාසලකම ඉන්න හොඳ ගුරුවරු අපි ගැන මතක් කරන්න ඕනේ. පොඩි පාසල්වල දරුවෝ මොනතරම් අද ඉහළ තැන්වල ඉන්නවද? ජ්‍යෙෂ්ඨයන් වෙලා ලෝකෙම ජයගත්ත මොනතරම් ගමේ දුෂ්කර දරුවෝ ඉන්නවද? ඉතින් ඒ වගේ දේවලුත් අපි මතක් කරන්න ඕනි මේ පාසල් වලට ඇතුළත් කිරීමේ කාරණේදී. මේ අතර සිසුන් 41500කට සරසවි වරම් මෙවර හම්බ වෙලා තියෙනවා. IZ ලකුණු නිකුත් වුණා. ඒ සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරනවා සිළුමිණ පත්තරේ. පහුගිය වසර පැවති මේ උසස් පෙළ විභාගයට අනුව 2020-21 අධ්‍යයන වර්ෂයට අධ්‍යයන පාඨමාලා 130ක් සඳහා සිසුන් 41500කට සරසවි වරම් හිමි වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් කියන්නේ. මේ ප්‍රමාණය ඉක්ුත් වසරට වඩා 1399ක වැඩිවීමක් බව ඒ වගේම සරසවි කඩයිම් ලකුණු නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මාචාර්ය සම්පත් අමරතුංග මහත්තයා කියනවා මෙවර නව උපාධි පාඨමාලා 16ක් අලුතෙන් ආරම්භ කරන්න හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම වෛද්‍ය පීඨය සඳහා සිසුන් 1838ක් බඳවාගෙන තියෙනවා කියලත් සම්පත් අමරතුංග UGC එකේ සභාපතිතුමා කියලා තියෙනවා. දේ ගැන මේ විදිහට වාර්තා කරනවා. ඔය අතරේ සමීර දැන් සමාජයේ කිසියම් ආකාරයක අපි දකිනවා ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා බඩු මිල වැඩි. දැන් ටිකක් අපහසුවෙන් ජීවත් වෙන්නේ මේ හැම දෙයක්ම මගහරින්න මේ හැම දෙයක්ම නැති කරන්න සහල් ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. සහල් මිල වැඩි හොඳටම මේ මිල පාලනය කරන්න මිල අඩු කරන්න සහල් ආනයනය කරලා තියෙනවා. අද ලංකාදීපේ කියන කතාව සහල් මිල පාලනයට රටවල් 3කින් හාල් ගෙනී කියලා අජන්ත කුමාර අගලකඩමී ගැන ලියන්නේ. වෙනද පොලේ ශීක්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව පාකිස්තානය හා මියන්මාරයන් රටවලින් සහල් වහම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට දැන්ටමත් පියවර ගෙන ඇති අතර පාකිස්තානයෙන් හා මියන්මාරයෙන්ද ඉදිරි සති කිහිපයේ සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්මයා පවසලා තියෙනවා. මේ සම්බන්ධයෙන් එම රටවල් සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළා. ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝ රුපියල් 98ට කිලෝ 5 බැගින් සතොසෙන් සිට පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි කී අමාත්‍යවරයා පිට රටින් සහල් ආනයනයේ ටෙන්ඩර් නොකැඳවා රජයන් දෙකක් අතර ගනුදෙනුවක්සේ සිදු කරන බවද සඳහන් කළා. රජය විසින් පාලන මිල ඉවත් කරනු ලැබීමත් සමග වෙළඳපොලේ දේශීය සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර කීරි සම්බා කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිහින් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ කීරි සම්බ කිලෝවක මිල ඔය අතර අපි දකින සමීර බාස්මති කිලෝවක් එහෙම ගන්න ගියොත් එහෙම රුපියල් 400 ගණනක් විතර වියදම් වෙන මේ දෙවලුත් ආනයනය කරන හාල් අර අපේ ජනතාව අතර තියෙන මතයක් තමයි සමීර හැමතිස්සෙම මේ රට දේවල් රට හාල් රට බිස්කට් ওই දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අර විවෘත ආර්ථිකෙන් පස්සේ ගොඩක් අය රට දේවල් බලාගෙන හිටියේ. රට දේවල් බලාගෙන ඉඳපු හින්දාම දැන් ඩොලර් සංචිතයත් අඩු වෙලා අපි අපේ රටේ කිසිම නිෂ්පාදනයක් කරන්නේ නැහැ. එන්නතක් හැදුවත් ඉතින් ඔය ඇමරිකාවේ වේවා නැත්නම් රුසියාවේ වේවා ඔය එන්නතක් වෙනකම් බලාගෙන ඉන්නවා. එන්නත ගහගෙන සමහර වෙලාවට සමහර පිරිස් ඉන්නවා මේ දැන් එන්නත විදගෙන තියෙන හැබැයි හොඳ එන්නත් වෙනකන් තාම බලන් ඉන්නවා මේ හරිය එන්නතක් ගැහුවේ නැහැ නේ කියලා. ඔය පිරිස් හින්දා තමයි රටක් හරියට ගෙනියන්නත් බැරි. අනිවාර්යෙන් ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් අපි දැක්කා මේ සම්බන්ධයෙන් කතා කරද්දී සෞඛ්‍යාංශ කියනවා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා හොඳම එන්නත ළඟම එන්නත ඒ නිසා එන්නත ලබා ගන්න කටයුතු කරන්න කියලා. සහම තාමත් තරුණ පිරිස් ඉන්නවා මේ එන්නත ලබා ගන්න එහෙට මෙහෙට කෝල් කර අරයගෙන් අහනවා මෙයාගෙන් අහනවා වෛද්‍යවරයෙක්ගෙන් අහන්නකෝ. ආය කායෙන්වත් අහන්න නැතුව මේ ගැන දැනුමත් තේරුමක් තියෙන අයගෙන් අහන්න. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එහෙම නැති අය දැනුමක් නැති අය කියන්නේ තනිකර අවලාද බොරු මේ දේවල් කියන්නේ. සමහර ඒගොල්ලෝ එන්නත ලබාගෙන හැබැයි තව කෙනෙකුට කියනවා එන්නත ලබා ගන්න එපා කියලා. මේ අතර නජිත් සීනි පරිප්පු අල ලුණු සම්බන්ධයෙන් නානයන සීමා පනවන්න කටයුතු කරලා තිනවා. ඒ ගැන අරුණ වාර්තා කරනවා. අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරන කාරණාව මේ සීනි පරිප්පු අල සහ ලුණු පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. දැන් මේ වෙනකොට අපි දන්නවා ටිකක් බඩු මිල ගණන් ගිහින් අපි අර කලින් කිව්වා වගේම සීනි පරිප්පු අල ලුණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ආනයනේ අත්හිටුවලා තියෙනවා. හේතුව අපේ රටේ දැන් මේ දේවල් අස්වනු නෙළන කාලේ මේ හින්දා විශේෂයෙන්ම දැන් පරිප්පු නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතුයි. අපි රටක් විදිහට වැඩිම පරිප්පු කරන රටක් විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. ඉන්දියාවෙන් සහ පාකිස්තානෙන් පරිප්පු ආනයනය කරනකොට මේ අර සමහරලාට මේ වුන් අහන දෙයක් තමයි මේ
ඔයාලගේ රටේ උච්චර පරිප්පු කන අය ඉන්නවද? එහෙම කියන කතාවක් කොහොම වුණත් අද දවසේ ඉන්දික ශ්‍රී අරවින්ද ලියන පුවත අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැති නිසා සීනි පරිප්පු ලුණු අල ඇතුළු ආහාර ද්‍රව්‍ය කීපයක් මෙරටට ගෙන්වීමත් හිටු බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා කියලා අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ නිසා ඉදිරියේදී රටේ ආනයනික ආහාර ද්‍රව්‍යයන්හි හිඟයක් මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුවීම වැළැක්විය නොහැකි බව එම සංගමේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහත්තයා සඳහන් කළා තියෙනවා. දැන්ටමත් ආනයනය කළ සීනි කන්ටේනර් බහලුම් 200ක් ඩොලර් නොමැති නිසා දින 10ක සිට වරායේ සිරවී ඇතැයි සීනි ආනයනකරුවෝ ප්‍රකාශ කරනවා. ඒ කන්ටේනර් බහලුම් සඳහා වරායට සහ ආනයනික නැව් සමාගම් වෙත ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකා ඩොලර් 20 සිට 35 දක්වා මුදලක් දිනකට ගෙවීමට සිදුව ඇති බවට වාර්තා වෙනවා. එබැවින් දැනට පවතින පාලන මිලට වඩා සීනි කිලෝවක මිල රුපියල් 12කින් පමණ ඉහළ දැමීමට සිදුව ඇතැයි ඔහු ප්‍රකාශ කළා තියෙනවා. මීට පෙර සීනි ආනයනය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 15ක මුදලක් ලබා දෙන ලෙසට මහ බැංකුව අධිපතිවරයාකින් සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගෙවන් ඉල්ලීමක් කළදී මුදල් ලබා දීමට මහ බැංකුව අපොහොසත් වීම නිසා මේ කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙනවා. දැන්ට රටේ පරිප්පු අල ලුණු වැනි ආහාර ද්‍රව්‍ය ඇත්තේ දින 15කට පමණක් බැවින් ලබන නොවැම්බර් 15 වෙනිදායින් පසුව රටේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරන බවද හෙතෙම අවධාරණය කරයි කියලා තොරතුරු සඳහන් වෙනවා. ඊයේ දවසේ ජාතික පුවත්පත්වල සඳහන් වෙලා තිබ්බ සමීර උතුරු කොරියාවේ නායකයා කිම් ජොන් උන් සඳහන් කරලා තිබ්බ අඩුවෙන් කන්න කියලා. අපේ රටේ උදවියටත් දැන් ඉතින් අඩුවෙන් කන්න කියන්න වේද දන්නේ මේ හැම දෙයකටම හේතුව ඉතින් අපිම තමයි වැරද්ද. අපේ රටේ සමීර අපි නිෂ්පාදන සිද්ධ කරන්නේ නැත්නම් අපේ රටින් අපනයන පිට රටට යන්නේ නැත්නම් අපේ රටට මුදල් එන්නේ නැත්නම් ගලාගෙන කාගේද වරද? අනිවාර්යෙන් ඉතින් උතුරු කොරියාවේ නායකයා එහෙම කියන වගේම චීනයේ සලාක ක්‍රමයට මේ වෙද්දී ඉන්ධන ලබා දීමත් සිද්ධ වෙන්නේ චීනය වගේ රටක ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයට සිද්ධ වෙන්නේ. ඉතින් තව ලෝකයේ සමහර රටවල් තුන්වෙනි පන්තියේ රටවල් නේද මොන කතාවද කියලා හිතනවා මේ වසංගතයත් එක්ක. කෙසේ නමුත් සියලු දෙනාම ඉතාමත් අවබෝධයෙන් Tamanට පුළුවන් විදිහට Tamanගේ ආර්ථිකය සරි කරගන්න එක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ දේ. අපි යනවා විරාමයකට. විරාමයෙන් අනතුරුව තොරතුරු තවත් කියන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මෙන්තුවත් එක්ක අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ. සමීර දැන් ආනයන අපනයන ගැන අපි කතා කළා. සමහර වෙලාවට මේ රටක් ගෙනියන්න බෑ මේ රටේ ඉන්න මිනිස්සුත් එක්කත්. හරියට මේ විශේෂම පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස් අතරිනුත් ගත්තාම හොඳ පිරිස් ඉන්නවා. හොඳ පිරිස් වලට නෙමෙයි අපි මේ කියන්නේ. ඔය අය අතරේ මේ අර අපි කියන්නේ 1000කින් එකක් කියලා. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ ප්‍රතිශතය වැඩි කියලා තමයි කියන්නේ. මේ එහෙම කෙනෙක් ගැන අද ලංකාදීපේ කියනවා මේ රජයේ වියදමින් චීස් 60,000ක චීස් කෑ දේශපාලකයා කියලා තමයි අද මේ විදිහට දයාසිරි ලියනගේ සිරස්තලයේ යොදන්නේ. රජයේ වියදමින් 60,000ක චීස් කෑ දේශපාලකයා කවුද? මෙහෙම කරද්දි රටක් හැදෙයිද කියලා අද ලංකාදීපය අහනවා. තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගෙන නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි සලාක හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ජනතාවගේ මුදල් වැය කර ඇති පළාත් බද ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා කියලා අද දවසේ ලංකාදීපේ මේ කතාව කියන්නේ. බස්නාහිර පළාතට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනයේ නිරත මේ දේශපාලනඥයා පසුගිය වසරේද 2020 අවුරුද්දේ චීස් සඳහා රුපියල් 68,185ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 2,50,460ක මුදලක්ද වියදම් කර ඇත කියලා තොරතුරු වාර්තා කරන මේ දේශපාලනඥයාට වෛද්‍යවරු උපදෙස් දීලා තිබ්බත් දන්නේ කන්න පුළුවන් චීස් විතරක් කියලා. නැත්තම් මේ කෙටි ආහාර විතරක් ගන්න කියලා කිව්වත් දන්නෙත් නැහැ. කොහොම වුණත් අද ලංකාදීපේ ගැන කියන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ වියදම් පිළිබඳව තොරතුරු ලබාගෙන ඇති කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එම තොරතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා පොලිසියට ඉදිරිපත් කර ඇත. කොරෝනා වසංගත උදුර නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙසද කහදගම මහතා ඉල්ලා සිටී කියලා අද ලංකාදීප පුවත්පත මෙහෙම කියනවා. ඉතින් මේ ගැන පරීක්ෂණත් කරලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරුත් ඉල්ලලා තියෙනවා. රුපියල් 68,185ක චීස් කාලා තියෙනවා. ඔය අතරේ කෙටි කෑම සඳහා 2,50,460ක මුදලක් වියදම් කරලා තියෙනවා. මහ ජනතාවගේ මුදල් වලින් මේ දේවල් කළා කියලා තමයි කහදගම මහත්තයා චෝදනා කරන්නේ. අපි විශ්වාස කරන ඒ ගැන අවධානය යොමු වෙයි කියලා බස්නාහිර පළාතට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මෙහෙම කරනවා නම් ඉතින් ජාතික දේශපාලනයේ නිරත පිරිස් වලට කොහොම කරන්න පුළුවන්ද? එහෙම කරන අය ඉන්නවද? ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ.
මහත්තුරු චීස් කනකොට බලන්න අපේ රටේ ආර්ථිකය මෙයාටත් අපි හොඳ පාඩමක් උගන්නමු මේ ලෝක සකසුරුවම් දිනයත් එක්ක අද ඔබට කියන්න තියෙන පණිවිඩේ විශේෂයෙන්ම 2021කින් ඔබට අපි ලෝකය ගැන කතා කරද්දී අපි උපුටා ගන්නවා සෞභාග්‍යවත් අනාගතයකට මුරපොළන සකසුරුවම ලෝක සකසුරුවම් දිනයත් එක්ක ලෝක බැංකුවේ වාර්තාව මගින් මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3ක් වෙනවා කියලා පුරෝකථනය කරලා තියෙනවා. COVID-19 දරුණුතම බලපෑමට ලක් වූ රටක් විදිහට අපේ රට හඳුනාගෙන තියෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල එහි ලෝක ආර්ථික දැක්මට අනුව 2025 වෙද්දී ලංකාවේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 101.44ක් දක්වා වර්ධනය වෙනවා. හැබැයි ඉන්දියාව ගත්තාම ඩොලර් බිලියන 4084.69ක්. ඒ වගේම දකුණු ආසියාවේ නැගියන් රටක් විදිහට බංග්ලාදේශය ඩොලර් බිලියන 516.24ක් විදිහටත් ඒ වගේම පිලිපීනය ඒත් එහෙමයි අපිට වඩා වැඩි. මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා අපි ඩොලර් බිලියන 101.44ක් විදිහට තමයි වර්ධන වේගය සිද්ධ වෙන්නේ කියලා මේ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. ඉතින් සමහර මහත්තුරු ඒ විදිහට චීස් කකා ඉන්න. ඉතින් ලෝක සකසුරුවම් දිනයත් එක්ක අපි සාමාන්‍ය ජනතාවට පොදු ජනතාවට කියලා වැඩක් තියනවද අපි සකසුරුවමින් ජීවත් වෙන්න කියලා මේ සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම ඔබට මතක් කරන්න ඕනි. කේශලා ජයවර්ධන සභාපති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එතුමිය සඳහන් කරන්නේ පුද්ගලයෙක්ගේ ආදායම කොටස් 4කට බෙදලා බුදුන් වහන්සේ ඒ කාලේ දේශනා කළා තිබුණා. එක් කොටසක් පරිභෝජනයට ඒ වගේම කොටස් දෙකක් ව්‍යාපාර කර්මාන්ත සඳහා අනිත් කොටස තියාගන්න කියලා හදිසි විපදකදී ගන්න මේ විදිහට තමයි උන්වහන්සේ දේශනා කළේ. කෙසේ නමුත් මේ සමහර මහත්තුරුත් එක්ක අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය මේ අවස්ථාවේදී මතුවෙනවා. කෙසේ නමුත් ලෝක සකසුරුවම් දිනය එදා බුදුන් වහන්සේ කියපු විදිහට අපිට අපේ ජීවිතය හරිගස්වා ගන්න හැඩගස්වා ගන්න පුළුවන් නම් ඒක වටිනා වැදගත් කාරණයක් කියන එක මේ දිනයත් එක්ක අපි ඔබට මතක් කරනවා. මේ අතරේ දිවයිනට ගියාම මේ දේශපාලඥයන් විතරක් නෙමෙයි මේ වගේ දේවල් කරන්නේ. බලන්න මාස 7කට රාජ්‍ය නිලධාරීන් 46ක් අල්ලස් දැලේ කියලා අද දිවයින මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස 7ේදී සිදු කළ වැටලීම් වලින් රාජ්‍ය නිලධාරීන් 46 දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා කියලයි අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් අප්සරා කල්දේර මහත්මිය කියලා තියෙන්නේ. අත්අඩංගුවටගත් රාජ්‍ය නිලධාරීන් අතරේ පොලිස් නිලධාරීන්, ඒ වගේම අඩවිවල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, විදුහල්පතිවරුන් මේ සියලු දෙනා ඉන්නවා. ඉතින් එකී මෙකී නොකී හැමෝම ඉන්නවා. සියලු රාජ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ අය මේ විදිහට මේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලයි දිවයින අද තොරතුරු කියන්නේ. මේ අතරේ අරුණ පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරනවා පොලිසිය සම්බන්ධයෙන් කාරණයක්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. පොලිසිය 200කට දූෂණ චෝදනා කියලා අරුණ කියනවා. සමීර රාජ්‍ය නිලධාරීන් අතරත් ඔය අල්ලස් ගන්න අය ඉන්නවා. ඔය අතරේ පොලිසියත් ඉන්නවා කියලා කියනවා. සතියක් අරුණ පුවත්පත කියන්නේ පොලිසිය 200කට දූෂණ චෝදනා DIG සමාවෙන්න 2000කට පොලිසිය 2000කට දූෂණ චෝදනා DIG SSP SP ASP OIC ලා අතර අර 200ක් කියලා කියුණේ හිතාගන්න බෑ මේ ඉතරින්නවද කියලා. 2000ක් ඉන්නවා කියලා තියෙනවා. පොලිසිය 2000කට දූෂණ චෝදනා වෙලා තියෙනවා. DIG SSP SP ASP OIC ලා අතර මේ වැඩිම ගම්පහින් කියලා සමීර තොරතුරු වාර්තා කරනවා. අද උදේජීව ඒකනායක සමගින් ඒ ෆස්ලම් ලියන පුවත පොලිස් විශේෂ කාර්යාංශයේ දෙවයින පුරා සිදු කරන ලද රහසිගත සමීක්ෂණයක් අනුව විවිධ දූෂණ හා අක්‍රමිකතා මෙන්ම අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 2000කට ආසන්න පිරිසකගේ නාම ලේඛනයක් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්මයා වෙත CD වික්‍රමරත්න මහත්තයා වෙත බාර දීලා තියෙනවා කියලා තියෙනවා. දැන් මේ අය පිළිබඳව පරීක්ෂණ කරන පොලිස් විශේෂ කාර්යාංශය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි පුරා පොලිස් කොට්ටාස මට්ටමින් මේ රහසිගත සමීක්ෂණය සිදු කළ තියෙනවා. මේ සමීක්ෂණයේදී නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් ස්ථානාධිපතිවරු මෙන්ම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ද නිරීක්ෂණයට ලක් කළා තියෙනවා. විවිධ දූෂණ හා ආක්‍රමිකතාවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලින් කියලා වාර්තා වෙනවා. ඒ සංඛ්‍යාව 81ක්. ඒ කොට්ටාසේ ඉහළම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ නම් ද ඊට ඇතුළත් බව තොරතුරු වාර්තා වෙනවා. ඔය විදිහට තමයි අද දවසේ සතියගරුණ පුවත්පතේ ගැන කියන්නේ මේ වැඩියෙන්මින් ගම්පහ කියලා තොරතුරු වාර්තා කරනවා සමීර. ඉතින් අර සමහරවිට අපිට හිතෙනවා මේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් විශේෂම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන්නේ. ওই ජනගහනේ වැඩි හින්දාක් දන්නෙත් නැහැ මේ අය වැඩියෙන් මේ දූෂණ චෝදනාවලට ලක් වෙලා ඉන්නේ. කොහොමුණත් මේ පිළිබඳව පොලිස්පතිතුමා පරීක්ෂණ පවත්වයි කියලා අපි විශ්වාස කරනවා.
අපි යනවා මේ පොහොර ප්‍රශ්නය ගැන බලන්න. ඉතින් ජනතාව මැසිවිල් නගනවා ගොවි ජනතාව විදිහට විවිධ ප්‍රදේශවල දැන් පොහොර මේ වෙද්දි හම්බ වෙන්න ඕනේ. හැබැයි සමහර තැන්වල වතුර ලැබිලා තියෙනවා. වතුර නිකුත් කරන්න කටයුතු කරලා තියෙනවා ඇල මාර්ග ඔස්සේ. හැබැයි වතුර මොකටද පොහොර නැතෝ කියලා සමහර ගොවීන් චෝදනා කරනවා. කෙසේ නමුත් සමහර ප්‍රදේශවල ජනතාවට පොහොර හම්බ වෙලා තියෙනවා. ඒ ගැන කියන්න ඕනේ කාබනික පොහොර පැකට් හම්බ වෙලා තියෙනවා. ඒ ප්‍රමාණයට අදාළව සහ දියර පොහොර ඉන්දියාවෙන් ගෙන ආපුවා ඒවා හම්බ වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල ජනතාව ඒ ආකාරයෙන් ගොවිතැන් කටයුතු ආරම්භ කරලා තියෙනවා. හැබැයි තවමත් සමහර තැන්වලට එක්ක මේ පොහොර ලබා දීමේ යාන්ත්‍රණයේ ගැටලුවක් කිසියම් හෝ ප්‍රශ්නයක් හින්දා පොහොර ගිහිල්ලා නැහැ. ඉතින් මේ ගැන අද වාර්තා කරනවා මව්බිම පොහොර සටන උග්‍ර වෙන්න පුළුවන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අනතුරු අඟවනවා. මේ සම්මේලනයේ ඉන්නේ නාමල් කරුණාරත්න මහත්තයා නජිත්. ඔහුත් ඉතින් දේශපාලන පක්ෂයකට සම්බන්ධයි. කෙසේ නමුත් මේ පොහොර ප්‍රශ්නේ උග්‍ර වෙන්න පුළුවන් කියලා ඔහු කියලා තියෙනවා. මේ පොහොර නාමල් මහත්තයලා කියලා තිබ්බ සමීර මේ පාර කුඹුරු වගා කරන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ, ගොවින් උනන්දු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් අපිට රටේ තොටේ යනකොට කුඹුරු දිහා බලනකොට මේ හැම දෙයක්ම ලකල හැස්ති කරලා සූදානම් කරලා තියෙන වපුරන්න. මේ කුඹුරු සමහර ඒවා වපුරලා ඉවරයි දැන් අර වපුරන්න නැහැ කිව්වට දැන් කට්ටියම බලාගෙන යනකොට වපුරන්න පටන් අරන්. ඔව් පටන් අරන් දැන් සමහර ඔය අම්පාර වගේ තමයි මුලින්ම පටන් ගන්න සාමාන්‍යයෙන් මේ කුඹුරු කරන්න මේ කන්නේ. ඉතින් ඒවත් එක්ක අර අවශ්‍ය වෙලාවට පොහොර ටික නැතු වුණොත් වැඩක් නැහැනේ. පහු වෙලා හම්බ වෙලා වැඩක් නැහැ. ඒ වගේම තෙල් ටිකත් එහෙමයි. ඔය වල් පැලෑට වලට මේ යොදන රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්. දැන් රසායනික ද්‍රව්‍ය ගෙන්නන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මොකක්ද ඊළඟට යන්න පියවර මේ සියලු දේවල් ගොවි නිලධාරීන් ඉන්නවා. ඒක මේ කොට්ටාශයකේ නිලධාරීන් හරහා දැනුවත් කිරීම කරනවා නම් ජනතාවට මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ එයාලටත් මේ පණිවිඩය නිවැරදිව යන්නේ නැද්ද කියන කාරණේ තමයි සඳහන් කරන්න සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් පොහොර ප්‍රශ්නේ උග්‍ර වෙන්න පුළුවන් කියලා නාමල් කරුණාරත්න මහත්තයා කියන්නේ. එතුමා කියලා තියෙනවා. මේ අතරේ චීන නැව අතුරුදන් වැඩේ සැකයි කියලා මේත් එතුමාලටම සම්බන්ධ කණ්ඩායමක් මේ ආකාරයෙන් දිවයින වාර්තා කරනවා. නලින්ද ජයතිස්ස මහත්තයා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු සැබෑ නම වෙනස් කරමින් හම්බන්තොට බරාය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ චීන කාබනික පොහොර නෞකාව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන් වීම සැක බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් සඳහන් කරනවා. කෙසේ නමුත් අගමැතිතුමාත් කිව්වා අපි මේ පොහොර නැව ගන්න නැහැ කියලා. වගේම කෘෂිකර්ම ඇමතිතුමාත් පැහැදිලිව සඳහන් කළා මේ පොහොර නැව අපි බාර ගන්න සූදානම් නැහැ කියලා. මේකත් එක්ක නිර්මාණය වුණ ප්‍රශ්නේ අද දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට වාර්තා කරනවා. බැංකුව බ්ලැක් ලිස්ට් කරයි චීන ලංකා දීගේ දෙදරයි කියලා මේ ආකාරයෙන් කියන්නේ. ඉතින් මේ සඳහා පිළිතුරු ලබා දෙනවා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා. ණයවර ලිපිය ඈඳෙයි මහජන බැංකුව චීනයේ බ්ලැක් ලිස්ට් ගෙවීම් නොකළේ උසාවි නියෝගයක් අනුවයි කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව අධිපතිතුමා කියලා තියෙනවා. ඒ ගැන මේ ආකාරයෙන් දිවයින පත්තරේ තොරතුරු වාර්තා කරනවා. කෙසේ නමුත් මේ ගැන ඊයේ දවසේදී මුදල් ඇමතුමා ආශිර්වාද ලබා ගන්න අයවැය ඉදිරිපත් කරන්න කලින් ශ්‍රී දළදා මාලිගාව වෙත ගියා. එතනදී මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් අහනවා මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය සහ විශේෂයෙන්ම අයවැය ඒ වගේම යුගදන බලාගාරයේ මේ ගැන ප්‍රශ්න කිරීම කිහිපයක් කරනවා මාධ්‍යවේදීන්. අපි බලමු මොනවාද ලබා දෙන පිළිතුරු කියලා. මම රටේ ජනතාව වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්න ඉස්සලා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය පළතරන්න කරගෙන තමයි මෙතෙන්ට පැමිණියේ. ඉතින් මට වාසනාව ලැබෙයි කියලා හිතනවා රටටත් ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්න. සර් දැන් යුගදනව විදුලි බලාගාරය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා සර්. ඊයේ ලක්ෂ 11ක විතර කළ විදිහට රැස්වීමකුත් තිබුණා සර්. ඒක ගැන ගරු ඔබතුමාගේ අදහස් මොකක්ද? ඒ ගැන තාම කල්පනා කරේ නැහැ. සර් මහජන බැංකුව ඩැප්ලිස් කරලා තියෙනවා. එහෙමනම් මට දන්නල නැහැ. අයවැය මොකක් වෙයිද? ඉතින් මම ඔන්න අයවැයට කලින් කියනවා අගමැතිතුමා කියන කතාවක් අදිවයින පත්‍රයේ මේ ආකාරයෙන් වාර්තා කරනවා. හොඳ නරක සාපේක්ෂයි. මෙවර අයවැය අභියෝගාත්මකයි කියලා අගමැතිතුමා කියලා තියෙනවා. අද දිවයින පත්‍රයේ මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන අයවැය යෝජනා පිරිසකට සුබ වන විට තවත් පිරිසකට අසුබ වන බව මේ ආකාරයෙන් අගමැතිතුමා කියනවා. දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන 2022 අයවැය එසේ වෙන්න පුළුවන් කියලා අගමැතිතුමා කියනවා. මෙවර ඉදිරිපත් කරන අයවැය මගින් ජනතාවට ලැබෙන සහන කෙසේදයි කියා විමසීමේදී අගමැතිතුමා කියනවා කොවිඩ් වසංගතය හමුවේ මුල් ලෝකයේම බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක ආණ්ඩුව 2022 වසර සඳහා ඉදිරිපත් කිරීමට යන අයවැය අභියෝගාත්මක වනු ඇති බව තමයි එතුමා සඳහන් කරන්නේ. ඒ අනුව ජනතාවට සහන ලබා දෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයක් කියන කාරණයක් අගමැතිතුමා මතක් කරනවා. ඒ ගැන මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉස්සරහා
විදුලිය බිඳ වැටීමක් එයිද යුගතනුයි බලාගාරයේ ප්‍රශ්නත් එක්ක වෘත්තීය සමිතිය අම්මාකාරයකින් වර්ජනයකට යන්න සූදානම් වෙනවා. ඒ ගැන අපි කියන්නම් විරාමයෙන් පස්සේ. ඔබ නැවතත් සතියක පත්තරමේන්තුවත් එක්ක එකතු වෙන්නේ අපේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. සමීර, අපි ආරම්භයේදීම කියපු කාරණාවක් තමයි අපේ රටින් අපනයන සිද්ධ වෙනවා අඩුයි. අපේ ජාතික ආර්ථිකය නංවන්න ලැබෙන දායකත්වයේ මදි. වෙන රටවල් ගත්තාම චීනය, ජපානය, දකුණු කොරියාව මේ හැමදේම අර කොරියාවේ යුද්ධෙන් පස්සේ කොරියාව නැගී හිටපු විදිහ මේ කාන්තාව කොණ්ඩ කපල මේ බොරු කොණ්ඩ නැත්නම් අපි කියන විග් මහල තමයි ඒ අයගේ රත්තරන් රජයට පරිත්‍යාග කරලා තමයි රටක් විදිහට ගොඩ නැගුණේ. අපේ උදවිය මොනවාද කරපු කැපකිරීම, මොනවද කරන කැපකිරීම. ඔය අතරේ මේ අද සිළුමිණ පුවත්පතේ 22 වෙනි පිටුවේ විශේෂාංග ලිපියක් අපිට මුණ ගැහුණා. චන්දිමා එදිරිමාන් ලියන්නේ මේ අපේ රටේ ආර්ථිකය නංවන විරෝ ගැන සඳහන් වෙන ලිපියක්. පිටිගල ප්‍රදේශයෙන් අපිට මේ පිළිබඳව වාර්තා වෙන්නේ. පිටිගලින් ඔප්නැං වෙන ටී ටුවරිසම් කියලා තමයි අද මේ විශේෂාංගයේ ලියලා තියෙන්නේ. චන්දිමා, මේ විශේෂාංගයට පාදක වෙන්නේ අපේ රටේ තේ කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාවේ කීර්තිය ලොපුරා පැතිර වූ ක්ෂේත්‍ර අතර සිලෝන් ටී ලෙස හැඳින්වෙන මේ රට තේ කර්මාන්තයට හිමි වෙන්නේ ප්‍රමුඛ තැනක්. ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් හේවා හැට ලූල් කඳුරු වතේ ආයේදී ආරම්භ කළ මේ රට තේ කර්මාන්තයට මේ වන විට වසර 150ක් ගත වෙලා. හැබැයි තේගොවින් දැන් උද්ඝෝෂණ කරනවා පොහොර ඉල්ලලා. ඉස්සර ස්වභාවික කර්මාන්තයක් විදිහට ගොඩ නැගුණේ. කොහොම වුණත් ස්වභාවික තේවලට ලෝකයේ තියෙන ඉල්ලුම වැඩි. දැන් ඕගනික් ටී පිළිබඳ සංකල්පය ලෝකේ පුරාම ප්‍රචලිත වෙලා සිලෝන් ටී නාමයේ ලෝකයට යන අතරේදී ඕගනික් ටී නාමයේ ලෝකයට ගෙනියන්න මේ අතුකෝරල තේ සමාගම කටයුතු කරලා තියෙනවා. මෙවර තේ වෙන්දේසියේදී ඉහළම මිලක් ලැබිලා තියෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. අනුර අතුකෝරල මහත්මයා තමයි මේ අතුකෝරල තේ සමාගමේ අධ්‍යක්ෂ, කළමනාකාර අධ්‍යක්ෂය වගේම සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. එතුමාගේ දායකත්වයෙන් තේ වෙන්දේසියට මේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා ඉදිරිපත් කළා. කිලෝවක් සඳහා රුපියල් 1400ක ඉහළම ලාංසුවක් හමු වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. අතුකෝරල තේ, පිටිගල තේ මේ විදිහට විවිධ නම් වලින් තමයි මේ දේවල් ඉදිරිපත් වෙන්නේ. විශේෂත්වය තමයි ඕගනික් ටී අපේ රටින් විදේශ රටවලට අපනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ටී ටුවරිසම් යන සංකල්පය සඳහා දැන් ලෝකෙම ප්‍රධාන අවධානයක් යොමු කරලා තියෙනවා. මේ සංචාරක මණ්ඩලය, ඒ වගේම රජයේ මැදිහත් වීමෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ. ටී ටුවරිසම් යන සංකල්පය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු වෙලා තියෙනවා. සත්‍ය වශයෙන්ම කියනවා නම් මේ තේ කර්මාන්ත ශාලාව තේ සම්බන්ධ විවිධ පර්යේෂණ හා හැදෑරීම් සිදු කරන පිරිස් සඳහා උපකාරී වන විශ්වවිද්‍යාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. තේ වත්තක්, ඒ වගේම තේ පැල තවානක්, තේ කර්මාන්ත ශාලාවක්, තේ අලෙවි මධ්‍යස්ථානයක්, කුරුඳුවත්ත විලාන මැති විශේෂම සංචාරක ආකර්ෂණ දිනාගත් මධ්‍යස්ථානයක් තියෙනවා කියන කාරණාවත් සඳහන් වෙනවා. ඉතින් මේ හැමදේම රටේ තේ කර්මාන්තේ නංවන්න ලොකු පිටිවහලක් වෙයි කියලා පිවි ඔබට මේ සියල්ල ඉදිරිපත් කරන්නේ රටේ ඕන තරම් ව්‍යවසායකයෝ ඉන්නවද ජාතික ආර්ථිකයේ නංවන රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන මේ පිරිසට අතහිතක් වෙන්නට ඒ අවශ්‍ය කටයුතු සැලසුම් කරන්න අපි නාලිකාවක් විදිහට පහුගිය කාලෙම කටයුතු කළා. ඉදිරියටත් ඒ විදිහට කටයුතු කරනවා. රටේ ජාතික ආර්ථිකයේ නංවන්න ව්‍යවසායකයෝ දිරිකන්වන්න අපි විවිධ වැඩසටහන් ඔස්සේ කටයුතු කළා. ඉදිරියටත් ඒ කටයුතු ඒ විදිහටම සිද්ධ කරනවා. ඉතින් මේ ටී ටුවරිසම් සංකල්පයේ ගෙනියන මේ මහත්වරුන්ට අපි හිසනමා ආචාර කරනවා. ඔවුන්ගේ කර්තව්‍ය ඉස්සරහටත් කරගෙන යන්න අපි නාලිකාවක් විදිහට ආශිර්වාද පළ කරන බව මතක් කරන්න ඕනේ. අද සිළුමිණ පුවත්පතේ ඒ ගැන තොරතුරු සටහන් වෙන්නේ. අපි යනවා දිවයින පත්තරයට. දිවයින වාර්තා කරනවා LNG ඇමරිකාවට නොදෙනු ආණ්ඩුවට පක්ෂ 11කින් චෝදනා පත්‍රයක් මේ ආකාරයෙන් කියලා. පහුගිය සතියේ තමයි මේ පක්ෂ සියලු දෙනා එකතු වෙලා එකහඬින් මේ බව සඳහන් කළේ. ආණ්ඩුවේ වැරදි තීරණ හමුවේ නිහඬ වෙන්න හවුල්කාර පක්ෂ ලෑස්ති නැහැ කියලා මෙතනට ආපු බොහෝ දෙනෙක් සඳහන් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම රතන හාමුදුරුවෝ, ඉමල් විරවංශ, උදේ ගම්මන්පිල මහත්තයා ඇතුළු කණ්ඩායමක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේ ගැන පොදුජන පෙරමුණේ අදහස ඊයේ දවසේදී අපිට ප්‍රවෘත්ති ඔස්සේ ගෙනෙන්න හැකියාව ලැබුණ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් කියනවා ආණ්ඩුව ඇතුළෙන් ඉඳගෙන කෑ ගහන්න එපා, යන්න එළියට ගිහිල්ලා කෑ ගහන්න, මේ හදන්නේ ඊළඟ දේශපාලන ගමන ඒගොල්ලෝ හදාගන්න කියලා. එහෙම දෙපැත්තට දැන් මේ වෙද්දි මේ සම්බන්ධයෙන් විවිධ දේවල් දේශපාලන වේදිකාවේ අදහස් පළ වෙමින් තියෙන වෙලාවක්. මේ අතරේ යුගදනයේ බලාගාරය ගැන කතා කරද්දී මව්බිමට යනවා. මව්බිම මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. යුගදනවේ ගිවිසුම අහෝසි නොකළොත් ලංවීම වැඩවර්ජන දිනය 3 වෙනිදා තීන්දුවයි කියලයි මේ ආකාරයෙන් මේ වෘත්තීය සංගම් සඳහන් කරන්නේ. මේ වැඩවර්ජනය අනිවාර්යයෙන්ම කරනවා 3 වෙනිදා දිනය තීන්දුවයි කියලා.
මේ විදිහට ඔවුන් කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. කෙසේ නමුත් සිළුමිණ පත්තරයට ගියාම සිළුමිණ කියනවා අද වෙනත් කතාවක් විදුලිය බිඳ වැටීමක් නැහැ. ප්‍රබල සමිති 4ක් ඇමතිට කියලා තියෙනවා විදුලිය බිඳ වැටීමක් නැහැ. යුගතනුයි බලාගාරයේ සම්බන්ධයෙන් මතුව තියෙන අර්බුදයට එරෙහිව ඇතැම් විදුලි වෘත්තීය සමිති විසින් වර්ජනයක් ආරම්භ කරන්න සූදානම් වුවත් එයින් ජනතාවට කිසිදු ලෙසකින් අපහසුයක් හෝ විදුලිය බිඳ වැටීමකට ඉඩ නොතැබෙන බව තමයි මේ ආකාරයෙන් වෘත්තීය සමිති ගාමිණී ලොග්ගේ ඇමතුමාට කියලා තියෙන. අද ඒ ගැන සිළුමිණ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. අපි අවසාන වශයෙන් තෝරගන්න ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ලංකාදීපය කියන කතාව ආණ්ඩුවේ අර්බුදයේ විසඳන්න අගමැති මැදිහත් වෙයි. අපි දැක්කා විවිධ පාර්ශවවලට කුකුසක් තිබ්බ ප්‍රශ්නයක් තිබ්බ ආණ්ඩුවේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියලා කොහොමුණත් අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් මේ සියල්ල විසඳන ලකුණු පෙන්눔 කරලා තියෙනවා. අද අජන්ත කුමාර අගලකඩ ලියන්නේ ආණ්ඩුවේ බලවතුන් සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදයේ විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සිටින බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හවුල්කාර පක්ෂ අතර ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී පැවති පක්ෂ නායකයන්ගේ විශේෂ හමුව අගමැතිවරයාගේ මැදිහත් වීම මත සිදුවක් බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ කියලා අද ලංකාදීපය ওই විදිහට තොරතුරු කියනවා. රජයක් වුණාම අපි දන්නවා ගැටලු විසඳ ගනිමින් ඉස්සරහට යන්න ඕනේ. ඒ කටයුත්ත සඳහා අගමැතිතුමන් මැදිහත් වෙලා තියෙනවායි කියලා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ඒ සිරස්තලයත් එක්කම අපි සූදානම් අද දවසේ කාටුන් බලන්න. සිම්පල් මෑන් කාටුන් එක මුලින්ම බලනවා සිළුමිණ පත්තරේ තියෙන්නේ. ඉතින් දෙන්නෙක් අතර කතාවක් පත්තරයක් බලනවා එක්කෙනෙක් ඔන්න කියනවා යුගදනුයි බලාගාරයේ ප්‍රශ්නයක්. අනේ හාමිනේ පිටිපස්සට වෙලා කම්බුලටත් තියාගෙන මද අලිමදිවට හරක් කිව්වලු දෙයනේ කියලා ඔන්න කියලා තියෙනවා. ඔය අතරේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ලංකාදීප පුවත්පතේ පියල් අඳිනවා කාටුනයක් විදියට බලන්න මේ වෙනකොට රටේ ජනතාවට තියෙන ප්‍රශ්න රට ඇතුලේ කොවිඩ් ප්‍රශ්නේ පොහොර ප්‍රශ්නේ ආර්ථිකයේ කඩාවැටීම ආදායම් අහිමිවීම බඩු මිල බඩු හිඟේ දූෂණ වංචා අධ්‍යාපන ප්‍රශ්න ඩොලර් හිඟේ රැකියා අහිමිවීම ඔය තියෙන ප්‍රශ්න කන්ද ඔය අතරේ ජනතාව මේ එළියට වෙලා බලන් ඉන්නවා රටෙන් එළියට වෙලා මුහුදට වෙලාද කොයිද බලන් ඉන්නවා අපිට අඩියක් තියාගෙන ඉන්න තැනක් ඇත්තෙම නෑ වගේ අපිට අඩියක් තියාගෙන ඉන්න තැනක් ඇත්තෙම නෑ වගේ කියලා රටේ ඉඩ නෑ රට ඇතුලේ ප්‍රශ්න කැටයම් නිර්මාණ වගේම කලා නිර්මාණ කරන අය දැන් ඔන්න පොඩ්ඩක් තමන්ගේ නිර්මාණ කෞශල්‍ය වෙනස් කරලා තියෙනවා බලන්න ලස්සනට නේද ක්‍රියේටිව් ඒගොල්ලෝ වෙනස් කරලා තියෙන හැටි අපි යනවා ලංකාදීපේ පියල් සමරවීරගේ ලංකෝනිස් බලන්න මෙන්න ඒ වගේ නිර්මාණ විකුණන තැනක් තියෙනවා මූර්ති කලා නිර්මාණ විකිණීමට ඇත ඇවිල්ලා අහනවා එක්කෙනෙක් සංචාරකයෝ එන්නේ නැති හින්දා මූර්ති විකිණෙන්නේ නැහැ ඒ හින්දා ජීවත් වෙන්න අමාරුයි ඉතින් ඇයි දැන් මූර්ති වෙනකොට පඹය හදන්නේ උද්ඝෝෂකයන්ට විකුල්ලා කීයක් හරි හොයාගන්න බලන්නේ වැඩේ හරියයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ මේ මව්බිම් පොත්පතේ දවසේ පද 4 විදුරා බේනායක ලියන්නේ මේකෙත් පඹය ගැන කියන්නේ කියවලා බලමු පොහොර නැතිව කුඹුරෙන් අස්වනු එයිද අස්වනු නැතිදාට මෝලට වී දෙයිද ගොවිකම් ඇමතිටත් ගොවි දුක වැටහෙයිද පඹයන් හද හදා හිටියට හරියයිද පඹයන් හද හදා හිටියට හරියයිද කියලා තමයි අපිත් අහන්නේ පඹයෝ හද හද හිටියට වැඩක් නැහැ ගොවියා කියන්නේ රජකමටත් වැඩිය ලොකු තනතුරක් ගොවියාගේ වගකීම ගොවියාගේ කාර්යභාරය පඹයෝ හදන එක නෙමෙයි වී වගා කරන එක වපුරන එක අපි දැන්වත් ඒ වැඩේ හරියට කරමු රට ඉස්සරහට ගෙනියන්න ඒක හේතු වෙයි කියලා අපි විශ්වාස කරනවා ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා පෝර පිළිබඳව ඒ දේවල් ඉක්මනට විසඳෙයි හැකි පමණින් අපිට හැකි දේ අපි කරමු රට ඉස්සරහට ගෙනියන්න අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමුගන්න. ඔව් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුවට ජනාධිපතිතුමා යනවා. ඉතින් ඒ ගැන අද ලෝවටා තුලින් අපි කතා කරන්න සූදානම්. ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා එනවා. අපි ගියාට පස්සේ තුමා මේ ගැන කියන්න සූදානම්. ඔබට නිරෝගී සතියක් අපි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.